समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदम् धम्मत् सवेन कालो अयं बदन्ता धम्मत् सवेन कालो अयं बदन्ता धम्मत् सवेन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස. බොහෝ පිරිසක් බුද්ධ ශාසනය ඇතුළේ අපිට පේනවා විවිධ භාවනා ක්‍රම තුල නිරත වෙනවා. භාවනාවන් සිද්ධ කරනවා ධර්ම අවබෝධය පිණිස. අපිටත් ගත්තොතින් භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනවා. ඒ සතර සතිපට්ඨානය තුල කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා විදිහට අනුපස්සනා භාවනාවන් විස්තර වශයෙන් පෙන්වා වදාරනවා. නමුත් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි භාවනාව කරන්නට ගියාට පස්සේ අපි හිතමු කායානුපස්සනාව අරගෙන කායානුපස්සනාවේ ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව පිළිබඳව අපි බොහෝ කතා බහ සිද්ධ කරනවා. ඒ වගේම ආනාපානසති භාවනාව බොහෝ පිරිසක් විසින් සිද්ධ කරන්නට යෙදෙනවා. නමුත් අපි බලන්නට ඕන වටිනාම කාරණාව තමයි අපිට ධර්මයේම සඳහන් වෙන විදිහට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් දුරු වෙන්නේ දර්ශනයෙන් භව පැහැදිලිවම සඳහන් වෙනවා. දස්සනේන පහතබ්බා භාවනාවෙන් ප්‍රහීන වන සංයෝජන ධර්ම විදිහට අපිට පෙන්වන්නේ කාමරාග පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන සංයෝජනය. ඕරම් භාගීය සංයෝජන, උද්දන් භාගීය සංයෝජන විදිහට අපිට මේ සංයෝජන හඳුන්වලා දෙනවා. අපිට දර්ශනේන පහතබ්බා කිව්වම දර්ශනයෙන් ප්‍රහීන කළ යුතුයි. භාවනායේ පහතබ්බා කිව්වම භාවනාවෙන් ප්‍රහීන කළ යුතුයි. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් දර්ශනයක් නොමැතිව භාවනා කරලා මේක ප්‍රහීන කරන්න බැරිද? භාවනාව සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ තියෙන්නේ දර්ශනයේ මත පදනම් වෙලා. එතකොට දර්ශනය නැතිව අපිට භාවනාවක් තුල හික්මෙන්ට බෑ. අපි කායගත සතිය ගත්තත් කායානුපස්සනාව ඇතුලේ තියෙන දර්ශනයෙන් හෙවි පුජ්‍යලයට එදිනදා තමන්ගේ ජීවිතේ පවත්වන සෑම ඉරියව්වක් තුලම හිටගෙන හෝ වේවා, ඉඳගෙන හෝ වේවා, නිදියන හෝ වේවා, ඇවිදින හෝ වේවා, කුමන ක්‍රියාකාරකමක් කළත් ඉරියව් හතර ඇතුලේ සියලුම ක්‍රියාකාරකමක් තුළ දර්ශනයට අනුකූලව අනුගත වෙලා කටයුතු කරන විදිහ තමයි භාවනාව තුළ පෙන්වන්නේ. ඒ දර්ශනයට අනුගත වෙලා කටයුතු කරනකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. භාවනාව තුළ තමයි හික්මීම සිද්ධ වෙන්නේ. ඒ තුල තමයි අපිට උද්දම් භාගීය සංයෝජනයන් දුරු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ.
අපි කිව්වේ ඒකයි සත්‍ය ඥානය කියන එක දර්ශනයෙන් ලැබෙනවා, කෘත්‍ය ඥානය කියන එක භාවනාව තුළ සිද්ධ වෙනවා. එතකොට යම් කෙනෙකුට සත්‍ය ඥානය ලැබීමත් එක්ක මේක නුවණින් මෙනෙහි කර කර ඉන්න එකත් චිත්තානුපස්සනාවට වැටෙනවා. එතකොට දර්ශනය පිළිබඳ සිහිපත් කර කර ඉන්නේද්දිම යම් කෙනෙකුට චිත්තානුපස්සනාව වැඩිලා, ධම්මානුපස්සනාව වැඩිලා, භාවනායේ පහතබ්බෙන් සිද්ධ වෙන සංයෝජනයන්ගේ ප්‍රහීන වීමත් එක්කලා ධර්මාභිසමය වෙන්නට පුළුවන්කම තිබෙනවා. නිසා යම් කෙනෙකුට දෘෂ්ටි මතවාදයක් දරන්නට බෑ, ධර්මානුකූලව බැලුවම ධර්ම අවබෝධය නැති කෙනෙක්, බුද්ධ ශාසනය පිළිබඳ අවබෝධය නැති කෙනෙක්, දර්ශනය පිළිබඳ අවබෝධ මාත්‍රයක් නැති කෙනෙක්, අපි හිතමු සතර සතිපට්ඨානය සූත්‍ර දේශනාව පෙළගෙන මේක කියවනවා. මේක කියවලා පොතේ තියෙනවා මොකද්ද භාවනාව කරන්න ඕන විදිහ. අපි සරලවම අපි දන්න විදිහට අපි හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන හුස්ම රැල්ලේ දීර්ඝ බව, කෙටි බව, මධ්‍යස්ථ බව හෝ හුස්ම රැල්ල වැටෙන ස්වභාවය පිළිබඳව සිත පිහිටවගෙන කටයුතු කරනකොට සංයෝජන දුර වෙන විදිහ ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. දීගං වා අස්සසන්තෝ අස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සසාමීති පජානාති විදිහට අපිට දීර්ඝ කොට හුස්ම ගන්නේ දීර්ඝ කොට හුස්ම ගන්නා බව දනි. ලුහුඩු කොට හුස්ම ගන්නේ ලුහුඩු කොට හුස්ම ගන්නා බව දනි. තොර හුස්ම පිට කරන එකත් එහෙමයි. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. තොර මෙතන අපිට තියෙනවා පජානාති. අපිට විශේෂයෙන්ම ධර්මයේ තුල දැනගන්නට ඕන වචන ටිකක් තියෙනවා. ජානාති, විජානාති, පජානාති. ජානාති කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැනගන්න දැනීම් ස්වභාවය. දැන් අපි මෙතන වාඩි වෙලා ඉන්නකොට අපිට දැනෙන දේවල් තියෙනවා. සීතල දැනෙන්න පුළුවන්, උණුසුම දැනෙන්න පුළුවන්, වේදනාව දැනෙන්න පුළුවන්, එක එක දේ දැනෙනවා. ඒ දැනගන්න එදිනදා දැනෙන ස්වභාවයට අපි කියනවා ජානාති. විජානාති කියලා කියන විශේෂයෙන් දැනගන්නවා. හිත හිතා දැනගන්නවා මේක නහය, මේක හුස්ම, මේ අපි ගන්නවා, මේ පිට කරනවා. ඒකට අපි කියන විශේෂයෙන් දැනගන්නවා. නමුත් පජානාති කියන වචනේ යෙදෙන්නේ නුවණින් දැනගන්නවා. මොකද්ද නුවණ කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕන දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති, දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. දීර්ඝ කොට හුස්ම ගන්නේ දීර්ඝ කොට හුස්ම ගන්නා බව දනී කියලා නැපි කියන්නේ. නිකන් දැනගන්න එක නෙවෙයි මේ කියන්නේ. විශේෂයෙන් දැනගන්න එකත් නෙවෙයි මේ කියන්නේ. අපි දැන් හුස්ම ගන්නවා කියලා නිකන් දන්නවා. අපි නිකන් ඉන්න ගමන් අපිට තේරෙනවා අපි හුස්ම ගන්නවා. අපේ බඩ උඩ පහළ යන්න පුළුවන්, හුස්ම රැල්ල කොතන හරි වදින්න පුළුවන්. එතකොට අපිට නිකන් දැනෙනවා අපි හුස්ම ගන්නවා වගේ. ඒකට අපි කියනවා ජානාති. ඊළඟ අපි විශේෂයෙන් හිතා ඉන්නවා විජානාති කොහොමද? නාසයේ කෙරවල හුස්ම වදිනවා. දැන් අපි හුස්ම ඉහළට ගත්තා. ගන්නකොටත් ගෑවෙනවා. අපි දැන් පිටට හුස්ම පිට කළා. දැන් පිට කරනකොට නාසයට අපිට දැනුණා. නාසිකාග්ගිවා. නාසයේ අගට අපිට දැනෙනවා. ඊළඟට අපි බලනවා
හුස්ම දීර්ඝ වශයෙන් දැන් හුස්මක් වැටුණා. දැන් දීර්ඝ වශයෙන් හුස්ම පිට වුණා. කෙටි වශයෙන් හුස්මක් ගත්තා. කෙටි වශයෙන් හුස්ම පිට කළා. අන්න එහෙම දැනගන්න එකට අපි කියනවා මොකද්ද? විජානාති. විශේෂයෙන් දැනගන්නවා. හැබැයි මේ විශේෂයෙන් අපි දැනගන්නකොට අපේ ජීවිතේ සමතයක් වැඩෙනවා අපිට. සමතේ වඩන්නකොට සමතේ කෙරවල අපිට පුළුවන් ගිහිල්ලා අරූපාවචර ධානයක් දක්වා වඩා ගන්න. නේව සංඥා නා සංඥායතනෙ දක්වාම අපිට දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සමතේ වඩලා හුස්ම රැල්ල කෙලෙහි හිත පිහිටවගෙන හුස්ම රැල්ලෙහි සිත සමාධිගත කරගෙන අපි හැම හුස්ම ගන්න හුස්ම පිට කරනකොට ඒ වැටෙන හුස්මට සිහිය පිහිටවගෙන ඒ හුස්ම ගැන විශේෂයෙන් දැනගෙන විශේෂයෙන් දිගින් දිගට සිත පිහිටවනකොට අපිට තිබුණු කාමුක ලෝකේ හැඟීම් සිතුවිලි වලින් සිත සමතේටපත් වෙලා ඒ කාමයන්ගෙන් සිත වෙන් වෙලා කාමයන්ගෙන් සිත තොර වෙලා අපේ සිත සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඒ සිත සමාධිගත වෙනකොට සමාධි වැඩෙනවා. ඒ සිත සමාධිගත වෙනකොට කාම ලෝකෙන් සිත මිදෙනවා. කාම ලෝකෙන් සිත මිදෙනකොට රූප ලෝකයේ තුල සිත පිහිටනවා. ඒකට අපි කියනවා රූපී ධානය වැඩෙනවා. එතකොට රූපී ධානය හතරක් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය විදිහට ඒ ධානය ටික වැඩෙනවා. ඊළඟට අපිට ආකාසඤ්ඤායතනේ ඉඳලා විඤ්ඤාචඤ්ඤායතනේ නේව සංඥා දක්වා අපිට වැඩෙනවා. ආකින්චායතනේ නේව සංඥායතනේ දක්වා. එතකොට අපි බලන්න ඕන මේ විදිහට සිත සමාධිගත කරන්න පුළුවන් විජානාති කියන දැන ගැනීම තුළ විශේෂයෙන් අපි මොකද්ද කරන්නේ පිළිබඳ හුස්ම පිළිබඳ දැනගන්නවා. සිහිය පිහිටවගෙන දැනගන්නවා. විශේෂයෙන් සිහිය පිහිටවගෙන. ඒකට අපි කියනවා විජානාති. අපි බහුතරයක් දෙනා හිතනවා මේ විජානාති මට්ටම තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස බුද්ධ ශාසනය තුල පෙන්වුවේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් මේ විජානාති කියන මට්ටමින් භාවනාව වඩන එකේ වරදක් නැහැ. කාම ලෝකෙන් සිත මිදිලා සිත දැහන්ගත වෙලා ධාන සමාධි තුලට සිතපත් වෙලා ඒ ධාන සමාධි තුල කාම ලෝකයේ අදහස් වලින් මිදුණු කාමුක සිතුවිලි වලින් මිදුණු සිතකින් ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්මය අවබෝධ කිරීම පහසු වෙනවා. ඒ නිසා ධර්ම අවබෝධයට උපකාරයක් වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් මේ විජානාති කියන මට්ටමින් ආනාපාන සතිය ඇතුළු සියලු භාවනාවන් වැඩිම. පොදුවේ ගත්තොත් සෑම භාවනාවක්ම එහෙමයි. අපි කායගත සතිය ගත්තොත් අපි නිකන් ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඉඳගත්තම දැන් ඉඳගෙන ඉන්නවා කියලා අපිට දැනෙනවා. කකුල් හොල්ලනකොට කකුල් හොල්ලනවා කියලා අපිට නිකන් තේරෙනවා. නමුත් කකුල් හොල්ලනවා කියලා විශේෂයෙන් හිතා ඉන්නේ නැහැ. අපි ඇවිදිනවා කියලා විශේෂයෙන් හිතා ඉන්නේ නැහැ. අපි කනවා කියලා විශේෂයෙන් හිතා ඉන්නේ කන බව දන්නවා. බොනවා කියලා විශේෂයෙන් හිතා ඉන්නේ බොන බව දන්නවා. අපි ඒ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය දැනගන්න බවට කියනවා ජානාති. විශේෂයෙන් ඒ ගැන හිත යොමු කර ඒ ගැන හිතා බලා ඉන්න එකට කියන අපි මොකද්ද? විජානාති. අපි අද බහුලව විජානාති වඩනවා, නමුත් පජානාති කියන එක අපිට තේරෙන්නේ නැහැ. එතකොට මේ විජානාති කියන තැනින් සිත පිහිටවා අපි සමතය වඩනකොට සමාධිය වඩනකොට සිත සමාධිගත වෙලා අපි බොහෝ වෙලාවට එතනින් නැවතිලා ඉන්න වර්තමානයේ. ඒකම තමයි නිවන කියලා අර සමාධියකට කොටු වෙලා ඇයි ප්‍රඥාව නැහැ, නුවණ නැහැ, පජානාති කියන මට්ටම නැහැ. පජානාති නැති නිසා අපි මොකද්ද කරන්නේ?
අපිට විදර්ශනාවකට එන්න බෑ. නමුත් අපිට ආනාපාන සතියෙත් මුලින්ම මොකක්ද කියන්නේ? මුලින්ම අපිට කියන්නේ නාසය අග හුස්ම පිහිටවන්න. මුලින්ම අපිට කියනවා සමතයට එන්න කියලා. ඊට පස්සේ තමයි අපිට හුස්ම පිළිබඳ පජානාති වෙන්න කියලා කියන්නේ. පජානාති කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් අපි දැනගන්නවා. මොකද්ද චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ කියලා කියන්නේ? අපි හිතාගෙන ඉන්නවා දැන් ඥානාති වෙන තැන විඥානාති වෙන තැන අපිට තියෙන්නේ මොකද්ද? මම දැන් වාඩි වෙලා පහසු ඉරියව්වක මම ඉඳගෙන මම මගේ නහය කෙරවල සිහිය පිහිටවගෙන ඉන්නේ මේ හුස්ම රැල්ලට. දැන් මගේ හුස්ම වැටෙනවා. දැන් මම හුස්ම ගන්නවා පිට කරනවා. දැන් මට හුස්ම දීර්ඝව ගන්න බව දැනෙනවා. දැන් මට හුස්ම කෙටිව පිට කරන බව මට දැනෙනවා. දැන් එතකොට සම්පූර්ණයෙන්ම මේ වාඩි වෙලා තියෙන සක්කාය දිට්ඨියෙන් මේ වාඩි වෙලා තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණෙන් නෙවෙයි. ඒ නිසා එයාට ලෝකයේ ඉක්මවන්න බැරි. ඒ නිසායි අන්තිම වශයෙන් අරූපාවචර ධානයක් තුල නවතින්නේ. සිත සමාධිගත වෙලා දැහන්ගත වෙලා. නමුත් පජානාති මට්ටමින් දකිනකොට එයා දකිනවා කොහොමද එයාට තේරෙන්නේ? එයාට තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. එයා දැන් දන්නවා මොකද්ද? මේ නාසය අග කියලා මම මෙනෙහි කළාට මේ තියෙන්නේ මට දැනගැනීමක්. මොකද්ද මේ දැනගත්ත දේ? කයත් කාය විඥානයත් නිසා ඇතිවුණු කාය විඥානේ පහළ වීම. එහෙනම් මේ කෙනෙක් ඉඳගෙන හුස්ම ගන්නවා නොවේයි. කෙනෙක් ඉඳගෙන හුස්ම පිට කරනවා නෙවෙයි. මුලින්ම යා හුස්ම රැල්ලේ සිහිය පිහිටව ගන්නට එපයි කොහොමද? ඊට පස්සේ යා හුස්ම වැටෙන දිහා බලලා තේරුම් ගන්නවා කෙනෙක් ඉඳගෙන හුස්ම ගන්නවා නෙවෙයි. කෙනෙක් ඉඳගෙන හුස්ම පිට කරනවා නෙවෙයි. මේ හුස්ම ගන්න පිට කරන බවට සිතුවිල්ලකින් දැනගන්නවා. ඒ දැනගැනීමට හේතුව වෙන මොකක්වත් නෙවෙයි කාය විඥානයේ පහළ වීම. පස්සපච්චා වේදනා ස්පර්ශයෙන් ඉපදිච්ච වේදනාව තමයි මේ අරගෙන තියෙන්නේ කෙනෙක් හුස්ම ගන්නවා කෙනෙක් හුස්ම පිට කරනවා කියලා. ඔන්න එයාට නුවණ යෙදෙනවා. දැන් එයා බලනවා එහෙමනම් කෙනෙක් ඉඳගෙන හුස්ම ගන්නවා නෙවෙයි කෙනෙක් ඉඳගෙන හුස්ම පිට කරනවා නෙවෙයි. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. නුවණින් දකිනවා දීර්ඝ වශයෙන් මේ හුස්ම ගන්නවයි කියලා අපි මෙනෙහි කළාට පජානාති නුවණින් දකිනවා කෙනෙක් ඉඳගෙන හුස්ම ගන්නවා නෙවෙයි මේ දීර්ඝ වශයෙන්. දීර්ඝ වශයෙන් හුස්ම පිට කරනවා කියලා දැනුණාට කෙනෙක් ඉඳගෙන මේ හුස්ම පිට කරනවා නෙවෙයි දීර්ඝ වශයෙන්. මෙතන දැනගැනීමක් සිද්ධ වෙනවා. ඒ දැනගැනීම අපි අරගෙන තියෙනවා නාසයේ අග හුස්ම වදිනවා කියලා. ඒ දැනගැනීම නිසාම අපිට දැන් තේරෙන්නේ මේ කෙනෙක් ඉඳගෙන දීර්ඝ හුස්මක් ගත්ත පිට කරා කියලා. නමුත් ඒ දැනගැනීම අතීතෙන් ආවේ නැහැ. ඒ දැනගැනීම අනාගතයට යන්නේ නැහැ. මේ දැන් සිද්ධ වුණු දැනගැනීමක්. ඒ දැනගැනීමක් එක්ක තමයි
මම කියන දේ ඉපදුනේ. මගේ නහය කියන සිතුවිල්ල මම දැනගත්තේ. මගේ නහය හුස්ම වදිනවා කියලා මට තේරුනේ. දැන් මේ පිළිබඳ නුවණ එයාට තියෙන. ඒ නිසා එයාට නුවණ උපදිනවා මම ඉඳගෙන හුස්ම ගත්තා නොවේ. මම ඉඳගෙන හුස්ම පිට කළා නොවේ. මෙතන අනාත්ම වූ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. හේතුඵල න්‍යායික ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. දැන ගැනීම මත පදනම් වෙලා හුස්ම ගන්න හුස්ම පිට කරන කෙනෙක් ගැන කතා කරනවා මිසක් මේ දැන ගැනීම අනාත්මයි. මේ දැන ගැනීම අනිත්‍යයි. මේ දැන ගැනීම අස්තිරයි. මේ දැන ගැනීම කෙනෙක් විසින් සිදු කරනවා නෙවෙයි. වර්තමානයේ කෙනෙක් තුල සිද්ධ වෙනවා නොවේ. මේක රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක්. මෙන්න නුවණ පිහිටනවා. ඔන්න ඕකට අපි කියනවා දීගන්වා අස්සසන්තෝ දීගන් අස්සසාමීති පජානාති. දීගන්වා පස්සසන්තෝ දීගන් පස්සසාමීති පජානාති. නුවණින් මේ පිළිබඳ දැනගත්තා. ඊළඟට එයා බලනවා රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සම් පස්සසාමීති පජානාති. මොන දැන් නුවණ යෙදෙනවා පජානාති. එයා බලනවා මේ කෙටියෙන් හුස්ම ගන්නවා කියලා දැනුණට කෙටියෙන් හුස්ම පිට කරනවා කියලා දැනුණට හිතුණට මේක හිතනව නෙමෙයි. මේ හිතන්න මූලික වුණේ ස්පර්ශයෙන් දැනගත් වේදනාවනේ. මේ වේදනාව අතීතෙන් ආවේ නැහැ, අනාගතයට යන්නේ නැහැ, වර්තමානයේ කෙනෙක් තුල ක්‍රියාත්මක වෙනවන් නෙවෙයි. ඒ දැන ගැනීම මත පදනම් වෙලා කෙනෙක් කෙටියෙන් හුස්ම ගන්නවා පිට කරනවා කියලා මඤ්ඤණා කරගන්නවා නේද? හිතනවා නේද? මේක පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙච්ච හේතුඵල න්‍යායිකව සිද්ධ වෙච්ච අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මතාවයක් නේද? අතීතෙන් ආවේ නැත්තම් අනාගතයට යන්නේ නැත්තම් වර්තමානයේ තුල දැනගත්ත දැනගැනීම මාත්‍රයක්. මේක දැනගත්ත නිසා නේද මට මේ දීර්ඝ කෙටි හුස්ම වශයෙන් ගන්නවා පිට කරනවා කියලා දැනුනේ කියලා නුවණ පිහිටනවා. දැන් මේ නුවණ පිහිටනකොට යාට මොකද්ද වෙන්නේ? ඒ නුවණ පිහිටනකොට හුස්ම පිළිබඳ යාට තිබුණු මානසිකාරයක් තිබුණා නම් හුස්ම පිළිබඳව හුස්ම ගන්න සත්‍යයක් පුජ්‍යලයේ පිළිබඳ හැඟීමක් තිබුණා නම් ඒ හැඟීම දුර වෙලා විදර්ශනා නුවණ වැඩෙන්න පටන් ගන්නවා. ඔන්න මේ නාසයේ අග හෝ නාසයේ අග මුඛ නිමිත්ත තියාගෙන එයා පටන් ගත්ත භාවනාව විදර්ශනාව පැත්තට හරවගෙන එනවා. ඒ විදර්ශනාව තුලින් මුත්‍යාට දැන් මොකද්ද වෙන්නේ? සත්ව පුජ්‍යල භාවයේ දුරු කර ගැනීම පිණිස නුවණ පහළ වෙනවා. මෙන්න මේ නුවණින් එයාට පුළුවන්කම තියෙනවා අන්තිම වශයෙන් නිවන කරා ගමන් කරන්නට මේ ආනාපාන සතිය යොදා ගන්න. ඉතින් ආනාපාන සති භාවනාව පිළිබඳවම කතා කළොත් ඒක දීර්ඝ දේශනාවකින් වෙනමම සම්පූර්ණයෙන් සාකච්ඡා කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. සරලවම මතක තියාගන්න ඕනේ එහෙමනම් ආනාපාන සති භාවනාවේ ඥානාති පැත්ත විජානාති පැත්ත පජානාති පැත්ත කියන්නේ තුන් ආකාරයක් කියලා. ඥානාති පැත්තෙන් සාමාන්‍ය ජීවිතේ හැමෝම දැනගන්න ස්වභාවයත් විජානාති පැත්තේ විශේෂයෙන් දැන හඳුනාගෙන සමතේ වඩන පැත්තත් පජානාති පැත්තෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ යොමු කරගෙන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස උපයෝගී කරගන්න විදිහත්. මෙන්න මේ විදිහට තමයි අපිට භාවනාව පෙන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ආනාපාන සති භාවනාව. ඕනම භාවනාවක එහෙමමයි. අපි අරගෙන බලමු දෙතිස් කුණප භාවනාව.
දැන් ඔන්න දෙතිස් කුණුපය ගැන විශේෂයෙන් හිතන්න දෙයක් නැහැ. කෙස් තියෙන බව අපිට දැනෙනවා. ලොම් තියෙන බව දැනෙනවා. නියපොතු තියෙන බව, දත් තියෙන බව, හම තියෙන බව අපි දන්නවා, දැනෙනවා. ඒ දැනගෙන දන්න ස්වභාවයට අපි කියනවා ඥානාති. සාමාන්‍ය ලෝක සත්වයාට මේක දැනෙනවා, තේරෙනවා. ඒ දැනගන්න ස්වභාවයට අපි කියනවා ඥානාති. ඊළඟට අපි කෙස් ගහගෙන විශේෂයෙන් හිත ඉන්නවා. කේසා 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 ලෝමා 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 මේ විදිහට හිත ඉන්නවා. නැවත නැවත ඒක මෙනෙහි කරනවා. විශේෂයෙන් හිතනවා. ඒ විශේෂයෙන් නැවත නැවත මෙනෙහි කර කර කෙස් ගහගෙන ලොම් ටික ගැන, නිය ගැන, දෙතිස් කුණුපේ ගැන හිතන එකට අපි කියනවා මොකද්ද? විජානාති. විජානාති. විශේෂයෙන් ඒ ගැන හිත ඉන්නවා. විශේෂයෙන් ඒ ගැන හිත ඉන්නකොටත් සමතේ වැඩෙන්න පටන් ගන්නවා. ඒක සමත භාවනාවක් බවට පත් වෙනවා. ඊළඟට අපි කරන්නේ මේක විජානාති වලින් පස්සේ පජානාති. ප්‍රඥාවෙන් මේ පිළිබඳව මෙනෙහි කරන්න පටන් ගන්නවා. පජානාති. විශේෂ නුවණකින්, චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණකින් මේක සිහිපත් කරනවා. ඒ සිහිපත් කරන එකට අපි කියන පජානාති. එයා බලනවා කේසා. එතකොට කෙස් ගහ මෙනෙහි කරනවා. ලෝමා මෙනෙහි කරනවා, නිය මෙනෙහි කරනවා, දත් මෙනෙහි කරනවා. අර සමතේ පැත්තෙන් යන කෙනා කෙස්ලොම් නියදත් සම්මස්නහර මෙනෙහි කර කරා මෙතන කෙස්ලොම් නියදත් සම්මස්නහර ටිකක් හැර දෙතිස් කුණුපයක් කර සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා කාම ලෝකෙන්, රූප ලෝකෙන්, අරූප ලෝකේ දක්වාම තුනී කරගෙන ගමන් කරනවා. හැබැයි මෙයා බලනවා කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන තැන බවත් මේ හම්බ වෙන තැන ස්වභාවය. පේන පැත්තෙන් බලනවා කෙස් පෙනීමක් විතරයි. ඒ පෙනීම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. කෙනෙක් කලේ නැහැ, ඉබේ සිද්ධ වුණේ නැහැ. අනිකෙක් විසින් කළෙත් නැහැ, Taman සිද්ධ කරගත්තෙත් නැහැ. පෙනීම පෙනීමක්. අතීතෙන් ආවේ නැහැ, අනාගතයට යන්නේ නැහැ. පෙනීම පෙනීමක් වෙන තැන නේද මේ පෙනීම කෙස් කියලා අරගෙන තියෙන්නේ. අල්ලලා බලනවා, හිතලා නුවණින් හිතනවා. ඇල්ලුවත් දැන ගැනීමක්. ඒ දැන ගැනීම හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන ස්කන්ධ පරම්පරාවක් මිසක ගොඩ නැගුණු පටිච්ච සමුප්පන්න අනාත්ම ක්‍රියාවලියක් මිසක කෙනෙක්ගේ යමක් නොවේය. කෙනෙක් දැනගත්ත දෙයක්ුත් නොවේය කියන නුවණ යෙදෙනවා. මේකට කියනවා පජානාති. ඒ පජානාති කියන විශේෂ නුවණෙන් දෙතිස් කුණුපේම සිහිපත් කර කර බලනවා. එහෙම සිහිපත් කරනකොට විශේෂ නුවණින් බලනකොට යාට කෙස් නිරෝධ වෙනවා. මොකද්ද නිරෝධ වෙනවා කියන්නේ? කෙස් නැති වෙනවද? නිරෝධය කියලා කියන්නේ කෙස් ගහ සකස් වුණා කියලා තිබුණු මුලාව දුරු වෙනවා. සකස් වුණා වගේ පෙන්වුවට, තියනවා වගේ පෙන්වුවට මේක තියෙන දෙයක් නෙවෙයි නේද? දැන් මේ පිළිබඳ අපි මෙහෙම කිව්වට සමහර විට නොතේරෙන්න පුළුවන් කෙනෙකුට. මූලික වශයෙන් අපි බලන්න ඕන මෙහෙම. අපි එදිනදා ලබන සෑම ජීවිතය අත්දැකීමක්ම කෙස් පිළිබඳ විතරක් නෙවෙයි. පේන, අහන, දකින. පේන, අහන, දැනෙන, දකින. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. මේ සෑම අත්දැකීමක්ම දිහා බැලුවොත් මේ සියල්ල හේතුඵලයි. අපි හිතන් ඉන්නේ කෙනෙක් ඉඳගෙන ලෝකයේ අත්දැකීම් ලබනවායි කියලා. ඒ දෘෂ්ටිය දුරු කරගන්නටයි අපිට දර්ශනයක් ඕන. ඒ දර්ශනයෙන් තොරව අපිට කවදාකවත් පජානාති කියන නුවණ පිහිටන්නේ නැහැ. කෙස් ගහ පිළිබඳ පජානාති කියන නුවණ පිහිටන්නේ නැහැ.
ලොම් පිළිබඳව පජානාති වෙන්නේ නැහැ. නිය පිළිබඳ පජානාති වෙන්නේ නැහැ. දත් පිළිබඳ, හම පිළිබඳ, බොකුබඩවැල් පිළිබඳ පජානාති වෙන්නේ නැහැ. ඔන්න අපි බලනවා පෙනීමක් කෙස් පේනවා කියන මෙනෙහි කර ගැනීම පැත්තක තියෙනවා. ලොම් පේනවා, නිය පේනවා කියන අත්දැකීම පැත්තක තියලා පෙනීමක් වෙන තැනින් බලනවා. මොකද කෙස් ගහට පුංචි කාලේ ඉඳලා කොස් කිව්වනම් කොස් කියනවනේ. දර කිව්වනම් දර කියනවනේ. කියපු දේ කියනවා. හැබැයි ඒක නාම මාත්‍රයක්. නාම මාත්‍රේ පැත්තක තියලා අපි බලන පෙනීම දිහා. එතකොට ඔබට පෙනෙයි මේ මගේ කෙස් කියලා අපි ගන්නවා. හැබැයි මගේ කෙස් නෙවෙයි පෙනීමක්. එතකොට පෙනීමක් කියන තැනින් ගත්තට පස්සේ මේ පෙනීම සිද්ධ වුණේ කොහොමද? මේ පෙනීම මට පෙනුනද? ඉබේ පෙනුනද? වෙන කෙනෙක් පෙන්නුවද? නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පරකතං අගා හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පරකතං අගා මම විසින් කළේ නෑ, අනිකෙකු විසින් කළෙත් නෑ, ඉබේද සිද්ධ වුණේත් නෑ. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං හේතුන් එකතු වෙලායි සම්භූත වුණේ. එතකොට අපි හේතු විදිහට කියන්නේ ඇහැ රූප එකතු වෙලා පෙනුණා. අපි එහෙමනේ සරලව කියන්නේ. කන ශබ්ද එකතු වෙලා ඇහුණා. නාසය ගන්ධ එකතු වෙලා දැනුණා. දිව රස එකතු වෙලා දැනුණා. කය පොට්ටබ්බ එකතු වෙලා දැනුණා. සිතවිලිත් එක්ක හිතුණා. අපි ඔහොම හිතනවා. නමුත් ඇත්තම කතාව පෙනීම ඇති කල්හිම පෙනීමට බැහැගෙනයි අපි ඇහැ රූපේ ගැන කතා කරන්නේ. පෙනීමෙන් තොරව අපිට ඇහැ රූපේ හම්බ වෙන්නේ නැහැ. ඇහැ රූපෙන් තොරව පෙනීම හම්බ වෙන්නේ. ඒ නිසා ඇහැ රූපෙන් පෙනීම වෙන් කරන්නට බෑ. පෙනීමෙන් ඇහැ රූපේ වෙන් කරන්නට බෑ. ඒ නිසා අපි ඒකට කියනවා පටිච්ච සමුප්පන්නයි. මෙය ඇති කල්හිම මෙය වේ, මෙය උපදීමෙන්ම මෙය උපදී. පෙනීම ඇති කල්හිම මොකද්ද? ඇහැ රූප වේ. පෙනීම උපදීමෙන්ම ඇහැ රූප උපදී. මෙය නැති කල්හි මෙය නොවේ, මෙය නූපදීමෙන් මෙය නූපදී. පෙනීම නැති කල්හි ඇහැ රූපය නොවේ. පෙනීම නූපදීමෙන් ඇහැ රූපේ නූපදී. එහෙනම් පෙනීම හෝ ඇහැ රූපේ කියලා කියන්නේ නිට්ටය විච්ච, ස්ථිර විච්ච තියෙන ධර්මතා නෙවෙයි. මොනවාද? උපදින ධර්මතා. ඒකට කියනවා සමුදය ධම්මයි. මොකද? සමුදය ධම්මයි. ඇහැ සමුදය ධම්මයි. රූපය සමුදය ධර්මයි. චක්කු විඥානය සමුදය ධර්මයි. සකස් වෙන ධර්ම. එතකොට අපි බලනවා මේක සකස් උනේ කොහෙද? ධර්මානුකූලව බත්තොත් තැනක සකස් වුණා නෙවෙයි, කෙනෙක් සකස් කළා නෙවෙයි, යමක් සකස් කළා නොවෙයි. පෙනීම ඇති කල්හිම ඇහැ රූපී ඉපදුණා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් නිරෝධ ධර්මයි කියලා කියනවනේ ඇහැ රූප. කන ශබ්ද නිරෝධ ධර්මයි, නාසය ගන්ධ නිරෝධ ධර්මයි, දිව රසය නිරෝධ ධර්මයි, කය පොට්ටබ්බේ නිරෝධ ධර්මයි. එහෙනම් මේ ඇති වෙලා නැති වෙනවා නේද? ඔතනට තමයි එන්නේ. නමුත් මේ ඇති වෙලා නැති වෙනවා නොවේ. ඇතිවීමම කෙනෙක් ඇති කළේ නැත්තම්, ඉබේ සිද්ධ වුණේ නැත්තම්, තව කෙනෙක් ඇති කළේ නැත්තම්, මේ ඇති වුණු ස්වභාවයට කියනවා මොකද්ද? පෙන පිඩක්, දිය බුබුලක්, මායාවක්, කිහෙල් කඳක්, මිරිගුවක්.
මේ විදිහට උපමා කළේ. අපි තේරුම් ගන්නවා එහෙමනම් මේ ඇති උනා වගේ පෙන්නන නමුත් ඇතිවිච්ච තැනක් නැති සක්කාය දිට්ඨියෙන් මමත්වයෙන් මට පෙනුන අය කියන. එහෙම නැත්නම් පෙනුන අය කියනකොට මම නියෝජනය කරන. මමත් එක්කලා සම්බන්ධ වෙලා තමයි මේක යමක් දෙයක් බවට පත් කරලා ඇතිවිච්ච දෙයක් බවට පත් කරලා දෘෂ්ටිගත කරන්නේ කියන නුවණත් අපිට තියෙන්න ඕන. නැත්තම් විදර්ශනාවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නැත්තම් විදර්ශනාව යෙදෙන්නේ නැහැ එතන. විදර්ශනාවකින් තොරව අපිට පුළුවන් කමක් නැහැ ධර්ම අභිසමයට යන්න. ඔන්න දැන් විදර්ශනාවේ යෙදිච්ච තැන කෙස්ලොම් නියද සම්මස්නහර කියන දෙතිස් කුණුපේ ගැන බලනවා. ඒ බලනකොට යාට කෙස්ලොම් නියද සම්මස්නහර කියන තැන පැත්තක තිබිලා පෙනීමක් බවට පත් වෙනවා. ඒ පෙනීමක් කියන තැනමුත් තව විදර්ශනා කරගෙන යනකොට යාට තේරෙනවා කෙනෙකුට යමක් පෙනුණා නොවේ. අන්න එතකොට එයාට කෙස් ගහේ අනිත්‍ය පේනවා. කෙස් ගහේ අනිත්‍ය පේනවා, කෙස් ගහේ අනාත්මය පේනවා. කෙස් ගහේ දුක පේනවා. මොකද්ද දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය කියලා කියන්නේ? කෙස් ගහේ අනිත්‍ය කොහොමද එයාට පේන්නේ? සම්මත ලෝකයට කෙස් ගහේ අනිත්‍ය කොහොමද පේන්නේ? කෙස් ගහ කළු පාටට තිබිලා කෙස් ගහ සුදු පාට වෙලා කෙස් ගහ හැලිලා යනවා යම් දවසක කියලා තමයි පේන්නේ. ඒක තමයි ලෝකයා දකින අනිත්‍ය. නමුත් නුවණෙන් බලන කෙනාට පේන අනිත්‍ය මොකද්ද? කෙස් කියන තැන යා බලනවා කෙස් කියන සිතුවිල්ල පැත්තක තිබුණොත් පෙනීමක් සිද්ධ වෙනවා. එතකොට මේ පෙනීම අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේදී ස්ථිර නිට්ටය වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි ධර්මතාවයක්. එහෙනම් ආපු තැනක් නැත්තම් ගිය තැනක් නැත්තම් තිබුණු තැනක් නැත්තම් නතර වෙන තැනක් නැත්තම් මේ පෙනීම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ස්ථිරද අස්ථිරද? අස්ථිරයි. ඔන්න එයා අනිත්‍ය දකින්න තැන අස්ථිරභාවය දකින්න තැන. එතකොට එයා දකිනවා කෙස් ගහ හම්බ වෙන එකම දුකයි. ඔන්න දුක දකිනවා. කෙස් කියලා හම්බුනොත් හම්බ වෙන්නේ මොකද්ද? දුක. ඇයි? එයා දකිනවා ඒ හම්බුනේ පංච උපාදානස්කන්ධය. ඒක තමයි කෙස් හම්බුනොත් අනිවාර්යයෙන්ම කෙස්වල දිරීම යාට හම්බ වෙනවා. කෙස්වල නාකි වීම හම්බ වෙනවා. ඔන්න එයා සමුදේ පැත්ත දකිනවා. අන්න එතකොට අපි කියනවා එයා දුක පිළිබඳ දකින්න විදිහ. එයා අනාත්මය දකින්න මොකද්ද? මේක ආත්ම විච්ච ක්‍රියාවලියක්, කෙනෙක් කරන ක්‍රියාවලියක් නෙවෙයි. මේ අනාත්ම විච්ච ධර්මතාවයක් කියලා කෙස් ගහ පිළිබඳ අනාත්මය උපදිනවා. දැන් මෙයාට කෙස් ගහ නිරෝධයි. කෙස් ගහ නිරෝධයි කිව්වේ කෙස් ගහ නැති වුණාද? නෑ. ඇතිවිච්ච කෙස් ගහේ සකස් වීම අවබෝධ කරනකොට නිරෝධය ප්‍රත්‍යක්ෂ වුණා. කෙස් කියලා ලෝක සම්මතයේ දකින්න තැන චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දැක්කා. කියන්නේ සමුදය දැක්කා, හට ගැනීම දැක්කා. ඒ හට ගැනීම දකින්නකොට මෙයා දැක්කා අනේ ඇත්තටම නිට්ටය වශයෙන් ගන්න කෙස් ගහක් නෑ නේද? මේ හේතුඵල ධර්මයක් නේද කියලා දකින්නකොට මොකක් වුණාද? ඇති භවයේ මායාකාරීත්වයේ වැටිහුණා. එකට කියනවා නිරෝධය ප්‍රත්‍යක්ෂයි. සමුදය දකින්නකොට නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන නුවණ යාට පහළ වුණා. දැන් ඔන්න යා නියම විදර්ශනාව වඩනවා. කෙස් ගහ පිළිබඳ පජානාති වෙනවා. ලොම් පිළිබඳව පජානාති වෙනවා. නිය පිළිබඳව පජානාති වෙනවා. දත් පිළිබඳව පජානාති වෙනවා. හම පිළිබඳ පජානාති වෙනවා. මෙහෙම වෙන්න මොකද්ද වෙන්නේ? කෙස්ලොම් නියද සම්මස්නහර බොකු බඩවැල් වලින් හැදිච්ච සත්වයක් පුජ්‍යලයක් ලෝකෙ සැරිසරනවය.
සත්වයෙක් පුජ්‍යලයක් ඉඳගෙන හිටගෙන ඉන්නවය ඇවිදිනවය ක්‍රියාකාරකම් වල නිරත වෙනවාය කියන ආත්ම වූ දෘෂ්ටිය ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. මෙන්න එතකොට දෙතිස් කුණුපේ පිළිබඳ පජානාති පැත්ත. ඒක තමයි දෙතිස් කුණුපේ පැත්ත පිළිබඳව භාවනාවෙන් දැකලා චතුරාර්ය සත්‍ය නුවණ අවබෝධ කරගන්න විදිය පහල කරගන්න විදිය. ඒක අපි තේරුම් ගන්නවා. ඊළඟට අපිට තියෙනවා තව භාවනාවක් ගත්තොතින් අපි භාවනාව තුළින් ධර්ම අවබෝධයට හේතු වෙන විදිහට ධර්ම දේශනාව සිද්ධ කරගෙන යන නිසා අපි තව කාරණාවක් පිළිබඳව බලමු. අපිට ඊළඟට තියෙනවා කායගත සතියෙම කායානුපස්සනාවේ භාවනාවක් නවසිවතික භාවනාව. නවසිවතිකය මේකත් විදර්ශනාව වැඩෙන භාවනාව. දැන් මොකද්ද මේ නවසිවතිකයෙන් අපිට කියන්නේ? මිනිස්සෙක් මැරිලා අමුසොහනකට දානවා. අමුසොහනට දාලා ටික දවසක් යනකොට මොකද්ද වෙන්නේ? නිල් වෙනවා. නිල් වෙලා පිම්බෙනවා. පිම්බෙලා පුපුරනවා, සැරව ගලනවා. ඊට පස්සේ මේ පුපුරපු කුණු විච්ච මලකඳ ඕජස් බහින මලකඳ කෑලි කෑලි වලට සත්තු ඇවිල්ලා කඩාගෙන යනවා. කපුටෝ, උකුස්සෝ, හිවලෝ, වෘකයෝ ඇවිල්ලා කෑලි කෑලි අරගෙන ගිහිල්ලා තන තන දාලා ගස් උඩ තියාගෙන කනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මේ ඕජස වේලිලා ගිහිල්ලා හැම කුණු වෙලා බිය වෙලා ගිහිල්ලා ඇටකටු ටික පෑදෙනවා. ඇටකටු ටික පෑදිලා ඇටකටු ටික මතුවෙනවා. ඊළඟට තව කාලයක් යනකොට ඇටකටු ටික ටික දිරනවා. තනින් තන කැඩෙනවා. හිස් කබල වෙන් වෙනවා. අස්ති කොටස් එකිනෙකට වෙන් වෙනවා. තව ටිකක් යනකොට මේ අස්ති කොටසුත් කෑලි කෑලි දිරලා එහෙට මෙහෙට විසි වෙනවා. තව ටිකක් වෙලා යනකොට අස්ති කොටස් අතපයද කකුල්ද කියලා අඳුන ගන්නට බැරි ගන්නට කුඩු වෙනවා. එහෙම කුඩු වෙලා ගිහිල්ලා තව ටිකක් යනකොට පොළවට පස් වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දැන් ඔන්න අපිටත් සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම පිළිබඳ දැන ගැනීම නැද්ද? තියෙනවානේ. ඒ දැන ගැනීමට අපි කියනවා ඥානාති. අපිට තේරෙනවා මැරිච්ච අය දකින්නවා, දැනෙනවා. මැරුණා කියලා තේරෙනවා. කුණු වෙලා කියලා තේරෙනවා. පොළොවට පස් වෙනවා කියලා තේරෙනවා. ඒ දැන ගැනීමට අපි කියනවා ඥානාති. සාමාන්‍ය ජීවිතේ හැමෝම දන්න දැන ගැනීම. ඔන්න සමහරු දැන් එතනින් එහාට ගිහිල්ලා දැන් මේක විශේෂයෙන් දැනගන්නට යනවා. ඒකට කියනවා විජානාති. කොහොමද විශේෂයෙන් දැනගන්නේ? දැන් මොකද්ද කරන්නේ? මේ මලකඳ පිළිබඳව හිතා ඉන්නවා. මැරුණා, නිල්ලුණා, පිම්බුණා, කුණු වුණා කියලා දැන් මොකද්ද කරන්නේ? මෙනෙහි කරනවා. කෑලි කැඩුනා, මස් දිය වුණා, සත්තු අරන් ගියා, ඇට පෑදුනා, ඇටකටු පොළවට දිරුවා, පස් වුණා, කැඩුනා, කුඩු වුණා කියලා දැන් සිහිපත් කරනවා. නැවත නැවත විශේෂයෙන් කොටසෙන් කොටස කෑල්ලෙන් කෑල්ල මෙනෙහි කර මේ දෙතිස් කුණුපය මරණයටපත් වෙච්ච විදිහ, කුණු වෙන විදිහ, දිරන විදිහ සිහිපත් කරනවා. දැන් මෙහෙම සිහිපත් කර ඉන්න එකට අපි කියනවා මොකද්ද? ඒකට කියනවා අපි විජානාති. නමුත් එයා මරණය ඉක්මවනවද මේක සිහිපත් කර ඉන්නකොට? මරණය ගැනම හිතෙනවද? මරණය ගැනම හිතෙනවා. දැන් මේ මරණය ගැන හිතන එක මරණ සතිය නෙවෙයි. මරණය ගැන හිතා මෙනෙහි කර මරණය ගැනම කල්පනා කරනවා. ඒකෙන් මරණානුස්සතිය වැඩෙන්නේ නැහැ. මරණානුස්සති භාවනාව කියන එක ඊට ගැඹුරුයි. මරණානුස්සතිය විදර්ශනා පැත්තට එනකොට නැවත මොකද්ද වෙන්නේ? මේ නවසිවතික පැත්ත බලනකොට
මරණානුස්සතිය පැත්තක තියමුකෝ අපි නවසීවතිකේ පැත්ත බලමුකෝ. ඔන්න දැන් විජානාති පැත්ත අපිට තේරෙනවා ඒ පිළිබඳව සිහිපත් කර කර ඉන්න එක. එහෙම සිහිපත් කරනකොට කාම ලෝකයේ ගැන හිත කලකිරෙන්න පටන් ගන්නවා. එහෙම කලකිරෙනකොට කාම ලෝකෙන් හිත මිදෙනවා. කාම ලෝකෙන් හිත මිදිලා රූප ලෝකයේ තුල සිත පිහිටනවා. එතකොට රූපී ධානය වැඩෙනවා. ඒ රූපී ධානය වලින් පස්සේ අරූපී ධානත් වැඩිලා චතුර්ථ ධානයෙන් පස්සේ අරූපී ධාන තලවල පවා හිත පිහිටන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳ විශේෂ නුවණකින් කියන්නේ විශේෂයෙන් බලබලා ඉන්නකොට ඒකට කියනවා සමතී පැත්ත. දැන් අපි විදර්ශනාවට එනවා. විදර්ශනාව කියන්නේ කෑලි කඩ කඩ බලන එක නෙවෙයි. ඒ සමතේ පැත්ත. දැන් කෑලි කඩ කඩ ආපු එක දැන් බලනවා විශේෂ නුවණක්. ඒ විශේෂ නුවණට කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. අරකලේ විශේෂයෙන් බලන එක දැන් බලනවා විශේෂ නුවණකින් ප්‍රඥාවකින්. ඒකට අපි කියනවා පජානාති. දැන් ඔන්න එයා බලනවා මලකඳක් මැරිච්ච මිනිස්සෙක් ගිහින් බලනකොට එයා බලනවා මේ මැරිච්ච මලකඳක් කියලා සිහිපත් කළාට මේක පෙනීමක්. මොකද්ද? පෙනීමක්. මේ පෙනීම සකස් වුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහත් එක්ක. ඒක ස්කන්ධ පංචකයේ සකස් වීම. පංච උපාදානස්කන්ධය හට ගැනීම. මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම තුලින් සකස් වෙච්ච පෙනීමක්. පෙනීම මිනිස්සෙකුත් නෙවෙයි, පෙනීම මලකඳකුත් නෙවෙයි. ඒක මලකඳක් මිනිස්සෙක් කියන එක සම්මතයක්. ඔන්න ඒක තේරුම් ගත්තා. ඊළඟට එයා බලන එහෙමනම් මේ පෙනීම අතීතෙන් ආවේ නැහැ. අනාගතයට යන්නේ වර්තමානයේත් නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ප්‍රකාශයටපත් කළ නොහැකි කෙනෙක් යමෙක් තුල සිද්ධ නොවුණු පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. පෙනීම ඇති කල්හිම ලැබපු ඇහැ රූපේ අත්දැකීමක්. එහෙනම් මෙතන තියෙන්නේ අනිත්‍ය විච්ච ධර්මයක්. මෙතන තියෙන්නේ එහෙමනම් අනිත්‍ය විච්ච ඇහි ඉපදීමක්, අනිත්‍ය විච්ච රූපේ ඉපදීමක්, අනිත්‍ය විච්ච චක්කු විඥානයේ සකස් වීමක්. සමුදය දකින්නකොටම නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙනවයි. මේක ඇත්තටම සකස් වෙච්ච දෙයක් නෙවෙයි කියන නුවණ යාට යෙදෙනවා. එහෙනම් මෙතන නැති වෙන්න දෙයක් නෑ නේද කියන නුවණ යෙදෙනකොට එයාට මිනිහෙක් මැරුණා කියන සංඥාව දුර වෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි. එයා බලනවා නිල්ලලා පිම්බෙලා පුපුරිච්ච මලකඳ දිහා. දැන් ලෝක සම්මතෙන් බලනකොට පේන්නේ මැරිච්ච මිනිස්සෙක් නිල්ලලා පිම්බිලා කුණු වෙලා කාලාත්‍රයක් සම්බන්ධ කරගෙන බලනවා. නමුත් එයා විදර්ශනාව පැත්තෙන් බලනකොට එයාට ඒකත් පෙනීමක්. ඒ පෙනීමත් අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේද නිත්‍ය වශයෙන් සිද්ධ නොවුණු ධර්මතාවයක්. මේ විදිහට අර කොටස් ටික ඔක්කොම බලනවා. ඇටකටු දිහා, සත්තු කඩන් යන දිහා, හැම කුණු වෙන දිහා බලනකොට මෙයාට එක මිනිස්සෙක් මැරිලා කුණු වෙලා දිරලා යන සංඥාවෙන් මිදිලා හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච පෙනීමක් කියන තැනට එනකොට යාට අර ජරා මරණේ නිරෝධ වෙනවයි. එයාට මෙනෙහි කර කර අතීත ආවර්ජණයෙන් ගත්ත අර මුලාව පිළිබඳව පේන්න පටන් ගන්නවා. දිත්තේව දිත්තමත්තම් භවිස්සති කියන නුවණ යෙදෙන්න පටන් ගන්නවා. එතකොට අතීතයට සම්බන්ධ නැති, අනාගතයට නොයන, වර්තමානයේ පවා නිට්ටයව ස්ථිරව ප්‍රකාශයට පත් කළ නොහැකි අනාත්ම වූ ධර්මතාවයක සමුදය නිරෝධය පිළිබඳ නුවණ වැටහෙනවා. නිරෝධය කිව්වේ ඇති වෙලා නැති වෙනව නෙවෙයි.
හට ගැනීමම නොහට ගැනීමක් බව පේනවා කියන්නේ මොකද්ද? මිරිඟුවේ වතුර බව ප්‍රත්‍යක්ෂ වෙනවා. මිරිඟුව හටගත්තට වතුර හටගෙනම මිරිඟුවට බලෙන්වත් වතුර ගෙනත් තියන්න පුළුවන්ද? බලෙන්වත් මිරිඟුවෙන් වතුර ගන්න පුළුවන්ද? බෑ. එයාට නුවණ හරියට පිහිටනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මොකද්ද? කුණු විච්ච මලකඳක් කියලා පෙන්වුවට බලෙන්වත් එයාට බැරි වෙනවා මොකද්ද? මේක කුණු විච්ච මලකඳක් බවට පත් වෙන ඇත්තක් කියලා එයාට ඒ ඇත්තටම කුණු විච්ච මලකඳක් කියලා බලෙන්වත් එයාගේ හිතට එන්නේ නැති ගානට විදර්ශනා නුවණ වැඩෙන්න පටන් ගන්නවා. ඇතුල් කරන්න බෑ. ඇත්ත දැනගත්තා. යථාර්ථය දැනගත්තා. මෙන්න මේ විදිහට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ භාවනාව තුලින් නිවන් මාර්ගයට අවබෝධ වෙන්නට. එතකොට භාවනාව කියන එක සම්මත ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා විදර්ශනා මාර්ගය පෙන්වන්නට පෙර අතුවත් සමත භාවනාව තිබුණා. විඥානාති භාවනාව තිබුණා. දෙතිස් කුණප ගැන හිතා සමතේ පිහිටවන එක හෝ අන්‍ය ශාසනීය භාවනාවක් ඒ විදිහට තිබුණා. ඉතින් විදර්ශනාව තුළ අපි නැවතිලා ඉඳලා ඒකෙන්ම නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා කියන තැන ඉන්නවා නම් ඒක අනවබෝධයක්. ඒ නිසා අපිට පජානාති කියන තැනට එන්න වෙනවා. විඥානාති කියන තැනින් අපිට වැඩෙන්නේ සමතයක් මිසක විදර්ශනාවක් නෙවෙයි. විදර්ශනාවට එන්න නම් පජානාති වෙන විදිහට අපිට ජීවිතේ භාවනාව ප්‍රගුණ කරන්න වෙනවා. ඒ ප්‍රගුණ කිරීම කියන එක විදර්ශනා නුවණ ලැබිච්ච කෙනාට ජීවිතයේ සෑම මොහොතකම සෑම තැනකදීම තමන්ගේ ජීවිත අත්දැකීම භාවනාවක් බවට පත් වෙනවා. කමඨහනක් බවට පත් වෙනවා. ඒ අවබෝධය තුල හික්මමින් තමන්ගේ ජීවිත ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට භාවනාව පිළිබඳව පෙන්වා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් අපිට විශේෂයෙන්ම ඥානාති විඥානාති පජානාති පිළිබඳව නුවණත් මේ ධර්ම දේශනාව තුළින් ලැබෙන්නට ඇති. ඥානාති කිව්වේ සම්මත ලෝකයේ සාමාන්‍ය දැනගැනීමත්, විඥානාති කිව්වේ පිළිබඳ විශේෂයෙන් දැනගැනීමත්, පජානාති කිව්වේ විශේෂිත නුවණකින් චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දැනගැනීමත්. ඥානාති විඥානාති කියන දැනගැනීම් දෙකම විඥානයේ දැනගැනීමක්, ලෝකයේ දැනගැනීමක්. පජානාති කියන දැනගැනීම විශේෂ නුවණකින් ප්‍රඥාව පහළ වෙන තැනට යෙදෙන දැනගැනීමක්. එහෙමනම් අපිට ජීවිතය තුළ භාවනාමය පැත්තට යොමු වෙනවා නම් සමතේ පිළිබඳවත් විදර්ශනාව පිළිබඳවත් හරි හැටි අවබෝධයකටපත් විය යුතුයි. විඥානාති සහ පජානාති පිළිබඳ අවබෝධය ඇති කරගෙනමයි අපි බුද්ධ ශාසනය තුල භාවනාවකට යොමු වෙනවා නම් යොමු වෙන්න ඕන. ඒ යොමු වීම තුළ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනාමය ඥානය පහළ කරගෙන පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති කියපු ධර්ම කාරණාව ජීවිතයට එකතු කරගන්න. එහෙමනම් මේ ධර්ම දේශනාව තුළින් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත ධර්ම කාරණාවන් උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතයේ සෑම මොහොතක්ම ඉරියව් පවත්වන හැම තැනකදීම පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න කටයුතු කරනකොට මේ විදර්ශනාව පිළිබඳ නුවණ තියාගෙන ජීවිතේ කටයුතු කරන්න. ඒ වෙනුවෙන් තමන් කැප වෙනවා නම් උත්සාහවන්ත වෙනවා නම් ඒ කැපකිරීම උත්සාහවන්ත වීම තමයි අපි පෙන්වන්නේ කෘත්‍ය ඥානයේ වශයෙන්. එක තමයි කල යුත්තේ. ඒ කල යුත්තේ තුල හික්මිලා උතුම් ධර්ම අභිසමයේ පිණිසම හැම දිනාටම අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් හේතු වෙත්වා උපකාර වෙත්වා කියන ප්‍රාර්ථනාව අවසාන වශයෙන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරලා බලාපොරොත්තු වුණේ
භාවනාව පිළිබඳ බොහෝ දෙනෙකුට පවතින දුර්මතයන් පිළිබඳ යම් තාක් දුරට අවබෝධයක් ලබලා දෙන්න. යම් කෙනෙක් තර්ක කරනවා නිවන් දකින්න භාවනාව ඕන නැහැ, බණ අහන එක විතරක් ඇති. තව කෙනෙක් තර්ක කරනවා භාවනාවෙන්ම පුළුවන් නිවන් දකින්න බණ අහන්න ඕන නැහැ. නමුත් ජානාති විජානාති පජානාති කියන නුවණ පිළිබඳ ඒ කාරණාවන් පිළිබඳ හරි හැටි දැනුවත් භාවය ලැබුවොත් ඒ සියලු මතවාදයන් බිඳහෙලමින් දෘෂ්ටි බිඳහෙලමින් යථාර්ථය මොකක්ද කියලා අවබෝධ කරගන්න තම තමන්ටම පුළුවන්කම ලැබේ. භාවනාව කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳවත් සමත විදර්ශනාව පිළිබඳවත් යම් හෝ සරල අවබෝධයක් ඇති කර ගැනීමට හෝ අද මේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් යම් හෝ පිටුවහලක් වෙන්නට ඇතයි කියන අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ භාවනාව පිළිබඳ හරිහැටි තෝරා ගනිමින් ධර්ම අභිසමයේ පිණිසම මේ ධර්ම කාරණාවන් හේතු වෙත්වා උපකාර වෙත්වා කියලා අවසාන වශයෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්නට හැමට තෙරුවන් සරණයි. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං